හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. එතකොට අපි අද මේ පෙන්වන්න හදන්නේ ටීම් නොයිසිස් එකෙන් කරපු අපේ කෝඩ් ෆෙස්ට් ෆයිනල් වෙබ් ෆයිනල් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකේ REST API එකේ පාර්ට් එක තමයි මම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන්. එතකොට මගේ කාර්යභාරය උනේ මේ ප්‍රොජෙක්ට් එකේදී බෑක් එන්ඩ් එකේ ඩෙවලොපර් විදිහට කටයුතු කරන එක. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් මම දන්නවා දැන් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝම මේ ස්ප්‍රින්ග් බූට් ගැන දන්නවා. මේක එන්ටිටි එකක් හදන්නේ කොහොමද, සර්විස් එකක්, රිපොසිටරි එකක් වගේ දේවල් ටික ඔයගොල්ලෝ කොහොමද දන්නවා. ඉතින් මෙතනදී මම කතා කරන්න යන්නේ ටිකක් මේ ප්‍රොජෙක්ට් එකට විශේෂ වුණ දෙයක්. ඒ කියන්නේ අපේ රික්වයර්මන්ට් එකට විශේෂ වුණ දේවල් කීපයක් පිළිබඳව. ඒ තමයි මේ රික්වයර්මන්ට් එකේ හැටියට ස්ටුඩන්ට්ස්ලා සහ ඇඩ්මින් කියලා කොටස් දෙකකට මේ සයිට් එක බෙදෙනවා. එතකොට JWT එහෙම නැත්නම් JSON වෙබ් ටෝකන් පාවිච්චි කරලා අපි ඔතෙන්ටිකේෂන් එක කරන්න ඕනේ ඇඩ්මින්ට විතරයි. යූසර්ට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි යූසර්ට පුළුවන් මේකේ කීවර්ඩ් සර්ච් කරන්න විතරයි. නමුත් ඇඩ්මින්ට තමයි හැමදේම මැනේජ් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන කාරණේ හින්දා අපිට සිද්ධ වෙනවා ස්පෙસિෆික් URL පැටර්න් කීපයකට විතරක් පර්මිට් කරන්න අපේ මේ සිකියුරිටි කන්ෆිගරේෂන්ස් වලදී. ඒත් එක්කම ඉතින් මේක හැටියට ඇඩ්මින්ට තමයි අපි රෙස්ට්‍රික්ට් කරන්නේ. මොකද ස්ටුඩන්ට් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ස්ටුඩන්ට් තියෙන ඇක්සස් ලෙවල් එකේදී යාට නිකන් බලන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් මම මුලින්ම පෙන්නන්නම් කොහොමද මේ කන්ෆිගරේෂන් එක කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම ඉන්නේ මෙන්න මේ මගේ මෙන්න මේ config කියන පැකේජ් එකේ මගේ web security config කියන ක්ලාස් එකේ මේකට එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා web security config adapter කියන එක. ඉතින් මෙන්න මේකේ මේ config කියන මෙතඩ් එක තමයි අපි පොඩ්ඩක් වෙනස් කරගන්නේ override කරද්දී. ඉතින් මෙතන මේ අපි cross policy එක හදාගෙන තියෙනවා මේ විදිහට. ඉතින් අපි දන්නවා user කෙනෙක්, කියන්නේ admin කෙනෙක් log වෙනවා නම් log වෙන්න යාට token එක නැති හින්දා. ඉතින් token එක නැති හින්දා අනිවාර්යෙන් මේ authenticate කරන control එකට අනිවාර්යෙන් යාට permissions දෙන්න ඕනේ. ඒකට අපි permit all කියලා දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ and matches කියන එකෙන් තමයි අපි මේ permissions කියන එක හදන්නේ. ඉතින් මේ matches කියන එක මේක ඇත්තටම string array එකක් තමයි parameter එක විදිහට අරගන්නේ. ඉතින් අපිට එකකින්ම මේ ඔක්කොම patterns ටික දෙන්නත් පුළුවන්. නමුත් මම මෙතන වැඩි හොඳට කෙනෙක්ට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ විදිහට matches දෙකකින් කරා. ඉතින් මේකේ මම කරලා තියෙන තව වැඩක් තමයි controllers දෙකක් හදාගෙන තියෙනවා, keyword controller සහ user keyword controller කියන එක. ඉතින් user keyword controller එකෙන් ඇත්තටම කරන්න පුළුවන් වෙන user කෙනෙක්ට මේක සර්ච් කරගන්න එක විතරයි. ඊට වඩා දෙයක් කරන්න බෑ. නමුත් keyword controller කියන එක එහෙම නෑ. ඒක admin කෙනෙක් වෙනුවෙන් හදපු එක. ඒකෙන් ඉතින් අපිට delete කරන්න, update කරන්න, search කරන්න කියන ඔක්කොම දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපිට කිසි ගැටලුවක් නැහැ. පුළුවන්කම තියෙනවා මේ එකම controller එකෙනුත් මේ දෙන්නගේම වැඩේ කරගන්න. නමුත් මම මෙතන වඩා පැහැදිලි වෙන්න controllers දෙකක් හදලා තියෙනවා. ඉතින් මේකෙදි තනි controller එක ගන්නවා නම් ඉතින් මෙන්න මෙතන URL pattern එකේදී අපිට අවස්ථා කීපයකදී දෙන්න වෙනවා කොයි methods විතරද අපි allow කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ and matches කියන එකෙන් තමයි මම මේ user keyword කියන controller එක මෙන්න මෙයාගේ URL pattern එකට එන ඕනම එකකට මම permission දීලා තියෙනවා. ඒත් එක්කම authenticate කියන එකට දීලා තියෙනවා. එතකොට keyword controller කියන එකට මම permission දීලා නැහැ. ඒකට එනවා නම් අනිවාර්යෙන් token තියෙන්නම ඕනේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ token එක හදාගන්නේ කියලා සහ මේ token එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ තියෙන filter එකට තමයි request එකක් ආපු ගමන් මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් මේ request එකෙන් තමයි අපේ අර authorization එක token එක තියෙනවද කියලා බලන්නේ. token එක තියෙනවා නම් token එකෙන් username password අරගෙන එතනින් මේ chain එක ඉදිරියට අරගෙන යනවා. ඉතින් මම මෙන්න මෙතන service එක අරගෙන බැලුවොත් මේක තමයි මගේ username එක සහ මෙන්න තියෙන password එක. මේකෙන් තමයි මම authenticate කරගන්නේ. එතකොට මේ username එක සහ password එක කියන්නේ මේකේ default එන එකක්. හැබැයි මෙතන මේ තියෙන ඇත්තටම password එක නෙමෙයි. මේ තියෙන password එක bcrypt
වලට ඩිකෝඩ් කරපු පාස්වර්ඩ් එක. කියන්නේ මෙතන ඇත්තටම වචනේ මෙතන තියෙන්නේ පාස්වර්ඩ් කියන වචනේ. ඒක තමයි මේ විදිහට මේ bcrypt කියන එකට මේ ක්ලාස් එක කෝල් කරලා මේ විදිහට හදාගත්තාම එන වැලියු එක තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මෙතන මේ user කියලා ඔබ්ජෙක්ට් එකක් හදනවා. මේ user කියන එක මේ අපි හදාගන්න entity එකක් නෙමෙයි. මෙතන බැලුවොත් පෙන්නනවා මේ Spring Framework එකේ security core user detail user කියන එක ඇතුලේ තියෙන එකක් මේක. ඉතින් දැන් මට අවශ්‍ය නම් MySQL මේ database එකක ඉන්න කෙනෙක්ව කනෙක්ට් කරගන්න මේ තියෙන්නේ මම ඒකට හදාගත්ත මෙතඩ් එක. නමුත් මෙතනදී අපිට කියලා නැහැ එහෙම ඇඩ්මින් කෙනෙක්ව රෙජිස්ටර් කරලා එහෙම තියාගන්න කියලා. ඒ හින්දා අපි ඩිෆෝල්ට් එකම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ දෙක එක කෝඩ් ලයින් එකකින් වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ වෙනස් කරගන්න ලයින් එක මේ කන්ට්‍රෝලර් එකේදී මෙන්න මේ උඩ ලයින් එක කමෙන්ට් කරලා මම මෙන්න මේ පල්ලෙහා ලයින් එක ඕපන් මේ අන්කමිට් කරොත් එහෙම මෙතනදි කෙලින්ම MySQL database එක හරහා තමා කනෙක්ට් වෙන්නේ. කියන්නේ මෙන්න මේ මෙතඩ් එක තමා කෝල් වෙන්නේ. ඉතින් මෙතනදි මම කරන්නේ මේ JWT request එක මම අරගන්නවා. ඒ request එකෙන් username එකයි password එකයි අරගෙන එතනින් මගේ admin ව හොයනවා MySQL database එකෙන් මේ service එක හරහා. මේ තියෙන්නේ admin service එක. එතනින් පස්සේ මම අර විදිහටම මෙන්න මේ කරපු ලයින් එකේ තියෙන ටිකම තමයි මේ විදිහට කරන්නේ. username එක සහ password එක අර විදිහටම bcrypt එකට දාලා එතනින් එන්කෝඩ් කරගෙන තමයි මේ විදිහට දාන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඔතෙන්ටිකේට් කරගන්න පුළුවන් ඇඩ්මින් කෙනෙක් මෙතෙන්ට එනවනම්. ඉතින් ඇඩ්මින් කෙනෙක් ආවට පස්සේ යාට එකපාරක් මේ ටෝකන් එක හම්බුනාට පස්සේ එතනින් එහාට එවන හැම රික්වෙස්ට් එකේදීම මේ ටෝකන් එක යාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇප්ලිකේෂන් එක මේ වෙනකොට හොස්ට් කරලා තියෙන්නේ 100% සාර්ථක විදිහට. ඉතින් මම මෙතනදි පෙන්නන්නම් මේ login as an admin කියලා ගියොත් දැක්කද මට login page එක ඇවිල්ලා ඒක නැති වෙලා ගියා. ඉතින් මේ නැති වෙලා ගියා. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි අපි අර මුලින් කිව්වා වගේ මගේ ටෝකන් එක දැන් already තියෙන නිසා. ඉතින් ටෝකන් එක තියෙන නිසා මට එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ටෝකන් එක රිමූව් කළා මට මේ වෙලාවේ මේක ඕනනම් කරන්න. ඉතින් මම මේ විදිහට දැන් ඇවිල්ලා ඉන්නවා මගේ සර්ච් එකට. ඉතින් සර්ච් එකට ඇවිල්ලා මම මෙහෙම Java කියලා ගහනවා. ඉතින් PHP එකේදී මට මෙහෙම PHP කියලා ගහලා බලන්න පුළුවන්. ඉතින් දැන් මගේ ළඟ මම දැන් ටෝකන් තියෙනවා. ටෝකන් එක අයින් කරලා බලමු. ටෝකන් එක අයින් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඉන්නේ තාම මේ ස්ටුඩන්ට් ගේ ඒරියා එකේ. ඉතින් අපිට ස්ටුඩන්ට් ගේ වැඩ ටික කිසි ප්‍රශ්නයක් නැතුව මේ විදිහට කරගන්න පුළුවන්. මෙතන ටෝකන් එක නැහැ කියලා. ඉතින් අපි බලමු ඇඩ්මින් කෙනෙක් විදිහට ගියොත් මට මෙන්න මේ විදිහට තමයි ලොගින් පේජ් එක එනවා. මොකද මට ටෝකන් එකක් තාම නැති හින්දා. ඉතින් මම මෙතන admin.html page එක run කරන්න හැදුවත් ඒත් මගේ ටෝකන් එකක් නැති හින්දා ආයි මෙතෙන්ට එනවා මේ විදිහටම. ඉතින් මම මේ විදිහට මගේ username password එකතු කරලා මම log වෙනවා. ඉතින් අන්න එතකොට මට පුළුවන් වෙනවා මේ විදිහට මගේ admin panel එකට එන්න. ඉතින් මෙතනදී දැනට add වෙච්ච token හැමදේම token මේ details එක ගැන අපේ keywords සහ ඒවැ description මෙතන මේ විදිහට තියෙනවා. ඉතින් මෙතනදී මේ JavaScript part එක මේකේ මෙන්න මේ දේවල් හැදෙන්නේ කොහොමද මෙතනදී අපි විශේෂ plugin එකකුත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් මම හිතන්නේ අපේ front end developers ලා දෙන්න පැහැදිලි කරයි. ඉතින් මගේ වගේම මෙතනදී මේ back end එකට ගොඩක් focus කරන එක. ඉතින් back end එකේ ඉතින් JWT security සම්බන්ධව තියෙන වැදගත්ම ටික තමයි මේක. මට අර කිව්වා වගේ මෙන්න මෙතන එක කෝඩ් ලයින් එකක් ඕන. මෙන්න මේ තියෙන ලයින් එක වෙනුවට මේ ලයින් එක ආදේශ කරගත්තොත් මට මෙන්න මේ මෙතඩ් එක හරහා මෙන්න මේ මෙතඩ් එක හරහා SQL database එකේ ඉන්න admin කෙනෙක් වුණත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී keyword කියන එක මේන්ටේන් කරන්න අවශ්‍ය නිසා අපි වැඩිපුර දෙයට ගියේ නෑ. ඒත් එක්කම මේ security configurations වලදී තවත් දෙයක් අපිට හම්බුණා. ඒ තමයි roles define කරගන්න
පුළුවන් මෙතන ඇඩ්මින් යූසර් විදිහට. නමුත් අපේ රික්වයර්මන්ට් එක මේ කියන ලෙවල් එකේදී සාර්ථකව ෆුල්ෆිල් වෙන නිසා අපි එතනින් එහාට මේ රෝල් සම්බන්ධව ගියේ නැහැ. මේ ඇන්ට් මැචස් කියන එකෙන්ම අපිට රෝල් එකක් ඩිෆයින් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකේ සර්වර් සයිඩ් එකේ වැදගත්ම කොටස් ටික මම කතා කරා කියලා. මොකද මින් එහා තියෙන දේවල් ටික සාමාන්‍යයෙන් අපි දන්න දෙයක්. කන්ට්‍රෝලර් එක, රිපොසිටරි එක, සර්විස් එක කියන එක අමුතුවෙන් ආයි එක්ස්ප්ලেইন කරන්න අවශ්‍ය නැහැ. ඇප්ලිකේෂන් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා බැලුවොත් මෙන්න මේ විදිහට මගේ මෙතන තියෙන්නේ මේ මගේ කන්ට්‍රෝලර් එකේ නම ටෝකන් එක ගන්න කන්ට්‍රෝලර් එකේ පැටර්න් එක ඒත් එක්කම මේ තියෙන මගේ යූසර් නේම් එක. ඉතින් මේ සහ මෙතන මේක තමයි ඇත්තටම මේ එන්ක්‍රිප්ට් කරන්න පාවිච්චි කරන ඇල්ගොරිතම් එක තමයි මේක වෙනස් කරගන්න පුළුවන්. මේක කියන්නේ මෙතන තියෙන යූසර් නේම් එකට එහෙම අදාළත්වයක් නැහැ. ඒක වෙනස් කරගත්තොත් මට මේ හැෂින් ඇල්ගොරිතම් එක වෙනස් වෙනවා මගේ ටෝකන් එක ජෙනරේට් වෙන. ඉතින් මම හිතනවා හුඟක් පැහැදිලි ඇති කියලා මේ වීඩියෝ එකේ මම එක්ස්ප්ලেইন කරපු දේ. ඉතින් අපේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ස්ලා දෙන්න එක්ස්ප්ලেইন කරයි කොහොමද මේකේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ වැඩ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. thank you හැමෝටම.